ආයිබෝවන් අදත් ආදරණීය දුවේ පුතේ අපි හරිදේ රූපවාහිනී නාලිකාවේ හරිදේ පාසලක් සිංහල පන්තියත් එක්ක තමයි එකතු වෙන්නේ. ඇත්තටම මේ දවස්වල අපට විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වලට විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා මේ වසංගතකාරී තත්වය. අපේ රටෙත් ඒක තරමක් දුරට දැන් පැතිරෙමින් යනවා. ඒ නිසා අපේ දූ දරුවෝ ගෙවල් වලට වෙලා ඉන්න නිසා අපි තීරණය කළා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විෂය ධාරාවට උසස් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට සූදානම් වෙලා ඉන්න ආදරණීය දූ දරුවන්ට ඔවුන්ගේ සිංහල විෂය පිළිබඳව වැදගත් වන සාහිත්‍ය කාරණා කිහිපයක් මතු කරලා පෙන්වන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මම අද සිංහල පන්තියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාහිත්‍ය පිළිබඳව. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙකටම අදාළව කාව්‍ය නිර්මාණ සහ කාව්‍ය නිර්මාණ කරණය සහ සාහිත්‍ය පිළිබඳව වැදගත් කාරණා කිහිපයක් දැනගන්නට අවශ්‍ය වෙලා තියෙනවා විභාගයට මුහුණ දෙන දරුවන් හැටියට. ඉතින් මම තීරණය කළා සාහිත්‍ය පිළිබඳවත් කවිය පිළිබඳවත් යම් දැනුමක් අපට අඩහෝරාවක් පමණයි මේ වැඩසටහනට වෙන් කරලා තියෙන්නේ. නිසා අපි මේ අඩහෝරාව තුල අපි බලාපොරොත්තු වෙනවා ඔබට අදාළ ඒ කාරණා පිළිබඳව යම් දැනුමක් ලබා දෙන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕන සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා. මේ සාහිත්‍ය කියන වචනය අපි දන්නවා භාෂාවේ ව්‍යාකරණානුකූලව ගත්තොත් මේක තද්දිත පදයක්. සහිතය කියන පද දෙක එකතු වෙලා තමයි පුතේ මේ සාහිත්‍ය කියන පදය හැදිලා තියෙන්නේ. එතකොට සුදුසු බව තමයි මේකේ දල අදහස හැටියට අපට ගන්න වෙන්නේ. ඉතින් අපි සාහිත්‍ය කියන වචනය තුල ගැඹිලා තියෙන අර්ථ ගණනාවක් විවිධ විචාරකයෝ සාහිත්‍ය නිර්මාණකරුවෝ අර්ථ දක්වලා තියෙනවා. අපිට මේ අවස්ථාවේදී වැදගත්ම වෙන්නේ 10-11 ශ්‍රේණි වලට අදාළ පෙළ පොතේ සඳහන් කරලා තියෙන නිර්වචනය සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාවට. ඒ පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා සහෘදයා තුල චමත්කාරයක් ජනනය වන පරිදි කරන ලද ලිඛිත නිර්මාණ. සහෘදයා තුල චමත්කාරයක් ජනනය වන පරිදි ඇති කරලා තිබෙන නැත්නම් සිදු කරලා තිබෙන නිර්මාණ ලිඛිත නිර්මාණ සාහිත්‍ය කියලා. එතකොට මේ කවුද සහෘදයා කියලා කියන්නේ? අපි දන්නවා සහෘද කියන වචනේ සහ හෘද කියන වචන දෙකේ එකතුවෙන් තමයි හැදිලා තියෙන්නේ. සමාන හදවත් ඇත්තා. එතකොට අපි දන්නවා නිර්මාණකරුවා නිර්මාණයක් බිහි කරන්නේ ඔහු විඳපු අත්දැකීමක් ඔහු තවත් කෙනෙකුට විඳින්න අවස්ථාව සලසලා දෙනවා නිර්මාණයකින්. ඒ නිසා කවියාට සමාන හදවතක් ඒ කවිය රස විඳින කෙනාට තිබෙනවා කියන අදහස ඇතිව තමයි සහෘද කියන වචනය කාව්‍ය නිර්මාණ සාහිත්‍ය නිර්මාණ රස විඳින කෙනාට මේ වචනේ හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ සහෘදයාගේ සිත තුළ චමත්කාරයක් ඇති වෙනවා නම් යම් ලිඛිත නිර්මාණයක් තුලින් අන්න ඒකට සාහිත්‍ය කියලා කියනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි දන්නවා මහාචාර්ය විමල් දිසානායක මහත්තයා මහාචාර්ය විමල් දිසානායකයන් රාජ්‍ය සම්මාන ලැබපු විචාර පොතක් ලියලා තියෙනවා. ඒ තමයි ගිරිකුලහා සඳමඩල කියන පොත. මේ ගිරිකුලහා සඳමඩල පොතේ පැහැදිලිව සඳහන් කරනවා සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා. එතනදී එතුමා පැහැදිලි කරනවා සාහිත්‍ය වනාහි භාෂාත්මක වික්‍රමයක්. වචන වලින් කරන හාස්කමක්. එතුමා පැහැදිලි කරනවා සාහිත්‍ය කියලා කියන්නේ භාෂාවෙන් කරන වික්‍රමයක්. හාස්කමක්. එතකොට සාහිත්‍යයේ ප්‍රධානම මාධ්‍ය වෙන්නේ
දුවේ පුතේ භාෂාව. හැබැයි සාහිත්‍යයේ ප්‍රධානම මාධ්‍ය භාෂාව වුණාට භාෂාවෙන් කරන හැම දෙයක්ම සාහිත්‍ය වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්නට ඕන. අපි උදාහරණයක් ගත්තොත් අපේ දේශීය වෛද්‍යවරයා ලියනවා එයාගේ භාෂාවෙන් බෙහෙත් වට්ටෝරුවක්. එතකොට මේ බෙහෙත් වට්ටෝරුව ලියන්නේ අකුරෙන් භාෂාවෙන්. හැබැයි මේ බෙහෙත් වට්ටෝරුව අපි සාහිත්‍ය කියලා ගන්නෙ නෑ. පවුලෝ හසේ පියාඹති කිව්වා මේක සාහිත්‍යයක් නෙවෙයි, භාෂාවෙන් කරාට සාහිත්‍යයක් නෙවෙයි. එහෙනම් විමල් දිසානායකයන් පැහැදිලි කරනවා භාෂාවෙන් කරන හැම දෙයක්ම සාහිත්‍ය නෙවෙයි. හැබැයි සාහිත්‍ය කියන්නේ භාෂාත්මක වික්‍රමයක් වචන වලින් කරන හාස්කමක් කියලා. එහෙනම් අපිට පැහැදිලි සාහිත්‍ය කියන්නේ මොකද්ද? සහෘදයා තුල චමත්කාරයක් ඇති කරන ලිඛිත නිර්මාණ සාහිත්‍ය වෙනවා. සාහිත්‍යයේ ප්‍රධානම මාධ්‍ය බවට පත් වෙන්නේ භාෂාව කියන එක අපට පැහැදිලි වෙනවා. හැබැයි භාෂාවෙන් කරන හැම දෙයක්ම භාෂාවෙන් කරන හැම දෙයක්ම සාහිත්‍යයක් වෙන්නේ නැහැ කියන එකත් අපේ දූ දරුවෝ තේරුම් ගන්නට ඕන. ඒ වගේම තමයි අපි ඊළඟට සාකච්ඡා කරනවා සාහිත්‍ය නිර්මාණයකදී නිර්මාණ කරුවෙකු තුල තිබිය යුතු මූලික ගුණාංග මොනවද? නේද? නිර්මාණ කරුවෙකු තුල තියෙන මූලික ගුණාංග මොනවද? එතකොට අපි දන්නවා නිර්මාණ කරුවෙකු තුල තියෙන්නට මේක කවියෙක් වෙන්න පුළුවන්, නවකතා කරුවෙක් වෙන්න පුළුවන්, කෙටි කතා කරුවෙක් වෙන්න පුළුවන්. සාහිත්‍ය කරන ඕනම නිර්මාණ කරුවෙක් තුල තිබිය යුතු මොනවද මේ මූලික ගුණාංග? අපිට දන්නවා පළවෙනි කාරණාව අපිට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රතිභාව. මෙන්න මේ ප්‍රතිභාව කියන වචනය ඊටාම නිවැරදිව අපි තේරුම් ගන්නට ඕන. මේ ප්‍රතිභාව කියන එක තුල අපි කෙටියෙන් කතා කරොත් එතන තියෙන්නේ අපූර්වත්වය, අලුත් බව. මේක තරමක් විග්‍රහ කරොත් යම් නිර්මාණයක් එහෙම නැත්නම් යම් වස්තුවක් අලුතින් යමක් නිර්මාණය කිරීමට තියෙන හැකියාව. මොකද්ද ප්‍රතිභාව කියන්නේ? අලුතින් යමක් නිර්මාණය කිරීමට තියෙන හැකියාව. අපි දන්නවා ඒක සංස්කෘත භාෂාවේ පැහැදිලි කරනවා අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රතිභා. අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රතිභා එක සිංහල අර්ථකථනය කළොත් අලුතින් යමක් නිර්මාණය කිරීමට ඇති හැකියාව. මේ අලුතින් යමක් කියලා කියන්නේ මේ ලෝකේ නැතිම දෙයක් නිර්මාණය කරන එක නෙවෙයි. පවතින දෙයක් වුණත් අලුත් විදියකට කෙනෙකුට දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි සාහිත්‍ය කවිය කියලා කියන්නේ. සාහිත්‍ය වෙන්න පුළුවන්, සාහිත්‍යාංගයක් වෙන කවිය වෙන්න පුළුවන්, නවකතාව කෙටි කතාව වෙන්න පුළුවන්. නේද? දැන් අපි උදාහරණයක් ගත්තොත් ඇමරිකාවේ හිටපු මේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහත්තයා ජනාධිපතිතුමා ඉරාකයට ගහනවා සදාම් හුසේන් ත්‍රස්තවාදියෙක් කියලා. ප්‍රහාර එල්ල කරනවා. එයා කියන්නේ මේ සදාම් හුසේන් අහිංසක මිනිස්සු මරනවා, ඒ නිසා අපි එයාට ප්‍රහාර එල්ල කරනවා මේ මානව හිමිකම් රැක ගන්න කියලා. හැබැයි අපේ සිංහල කවියෙක් වචන දෙකක් තුනක් පාවිච්චි කරලා මේකේ තියෙන ඇත්ත తත්වය පැහැදිලි කරනවා. අන්න ඒක තමයි ප්‍රතිභාව කියන්නේ. මොකක්ද එයා කියන්නේ? මාතෘකාව දානවා බුෂ් නොකී කවි. මාතෘකාව බුෂ් නොකී කවි. දැන් කියන කවි තමයි අර. හැබැයි බුෂ් නොකී කවි ලේ වගේද තෙල්. එයා ලියන කවිය තමයි ලේ වගේද තෙල්. එතකොට බලන්න මනුෂ්‍යත්වය ගැන කතා කරමින් මනුෂ්‍යත්වයට වඩා ඔහු අවධානය යොමු කරන්නේ තෙල් වලට කියන කාරණාව කවියයි තාම අපූර්වට පැහැදිලි කරනවා. එහෙනම් අපි පැහැදිලි කරන්නේ ප්‍රතිභාව කියලා කියන්නේ අලුත් විදියට යම් දෙයක් කරන්න, නිර්මාණය කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ප්‍රතිභාව. මේක නිර්මාණ කරුවෙකුට වාසනා ගුණයක් හැටියට තමයි ලැබෙනවා කියලා කියන්නේ. නමුත් මේක අපට පතපොත පරිශීලනය කරන අත්දැකීම් වලින් පරිපූර්ණ කරගන්න පුළුවන් ගුණයක්. එතකොට මේ සාහිත්‍ය නිර්මාණකරුවෙකුට එහෙම නැත්නම් කවියෙකුට නිර්මාණකරුවෙකුට තිබිය යුතු ගුණාංග වලින් එකක් තමයි ප්‍රතිභාව. අපි දැන් ප්‍රතිභාව සාකච්ඡා කළා. ඊළඟට අපි කතා කරනවා මොකක්ද ඊළඟට තියෙන්න ඕන නිර්මාණකරුවෙකුට තියෙන්න ඕනේ
සතත අභ්‍යාසය. මොකද්ද මේ සතත අභ්‍යාසය කියලා කියන්නේ? සතත කියන්නේ නැවත නැවත කියන අදහස. පුන පුනා කියන අදහස තමයි සතත කියලා කියන්නේ. අභ්‍යාස කියන්නේ පුහුණු වීම. එහෙනම් නැවත නැවත පුහුණු වෙනවා නම් නැවත නැවත අභ්‍යාස කරනවා නම් අන්න ඒක නිර්මාණ කරුවෙකුට තමන්ගේ නිර්මාණ සාර්ථකව ඉදිරිපත් කරන්නට හොඳ අඩිතාලමක්. ඒ නිසා කවියෙක් නම් ඔහු නිර්මාණ දිගින් දිගටම යෙදෙන්න ඕන. දිගින් දිගටම කවි ලියන්න ඕන. දිගින් දිගටම අධ්‍යක්ීම් ඔස්සේ නවකතා කරුවෙක් නම් නවකතා ලියන්නට ඕන. මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු පළවෙනි නවකතාව මහා සාර්ථකත්වයක් නැහැ. හැබැයි එතුමා පස්සේ අධ්‍යක්ීම් අරගෙන නවකතා ගණනාවක් ලියලා අධ්‍යක්ීම් අරගෙන ගම්පෙරළිය ලිව්වා අතිශය සාර්ථකයි. ඒ නිසා සතත අභ්‍යාසය නැවත නැවත අභ්‍යාස කිරීම කියන ගුණය මූලිකාංගය නිර්මාණ කරුවෙකුට තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක්. ඊළඟ එක තමයි ව්‍යුත්පත්තිය කියන ගුණය. ව්‍යුත්පත්තිය. මේ ව්‍යුත්පත්තිය කියලා කියන්නේ බහුශ්‍රුත බව කියලා කියනවා. අපි ඉස්සර කාලේ නම් කියන්නේ බහුශ්‍රුත බව. බොහෝ ඇසූ පිරූතෙන් නැති බව. අද අහන්න විතරක් නෙවෙයි අද දකින්න පුළුවන්, කියවන්න පුළුවන්. නේද? ඒ නිසා මේකට කියනවා වැඩියෙන් අත්දැකීම් ලබන්න පුළුවන් නම්, අත්දැකීම් වැඩි කරගන්න පුළුවන් නම් පොතපත කියවලා Tamanගේ ජීවිත අත්දැකීම් වලින් සමාජයෙන් ලබන මෙන්න මේ විවිධ ශාස්ත්‍රයන්ගෙන් නිර්මාණ ශාස්ත්‍රයන් පිළිබඳව අනිකුත් විෂයාන්තර දැනුම මෙන්න මේ බහුශ්‍රුත බවට එහෙම නැත්නම් විවිධ විෂයාන්තර දැනුම එහෙම නැත්නම් තමන් ලැබපු අත්දැකීම් වලින් ලබාගත්තු ඒ දැනුම මෙන්න මේකට අපි කියනවා ව්‍යුත්පත්තිය කියලා. එතකොට නිර්මාණ කරුවෙකුට තිබිය යුතු ගුණාංග තුනක් තියෙනවා සාර්ථක නිර්මාණයක් බිහි කරන්න නම්. පළවෙනි එක තමයි ප්‍රතිභාව, දෙවෙනි එක අපි කතා කරා ව්‍යුත්පත්තිය, තුන්වෙනි කාරණාව සතතාභ්‍යාසය. ව්‍යුත්පත්තිය කියලා කියන කාරණාව කෙටියෙන්ම කිව්වොත් බහුශ්‍රුත බව. ඒ කියන්නේ නිර්මාණ ශාස්ත්‍රය හා අනිකුත් ශාස්ත්‍ර පමණක් නෙවෙයි විෂයාන්තර දැනුමක් නිර්මාණ කරුවෙකුට තියෙන්නට ඕන. එතකොට තමයි ඔහු නිර්මාණ කරන්නේ. එතකොට මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ එක්තරා අපි දන්නවා මේ ඒ.වී. සුරවීර මහත්තයා ලියනවා මේ නිර්මාණ පසුබිම කියලා පොතක්. ඒ පොත ලියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක්තරා සාහිත්‍ය වැඩමුළුවකට පවත්වපු දේශන එකතු කරලා තමයි මේ පොත ලියන්නේ. ඒක ඒ.වී. සුරවීර මහාචාර්ය ඒ.වී. සුරවීරයන් තමයි මේක සම්පාදනය කරන්නේ. ඒ වෙලාවේදී මාටින් වික්‍රමසිංහ මහත්තයා එයාගේ කතාවේදී පැහැදිලි කරනවා අත්දැකීම් කියන්නේ කුණු ගොඩක්. අනුන්ගේ කුණු තමයි මේ අත්දැකීම් කියලා කියන්නේ. එතකොට තමන්ගේ ඒ අනුන් පිළිබඳව තමන් එකතු කරගන්න දැනුම නැමැති මේ අත්දැකීම් නැමැති කුණු ගොඩ විශාල වෙන තරමට ඔහුට නිර්මාණ ඉදිරිපත් කරන්න වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න පුළුවන් කියන කාරණාව මාටින් වික්‍රමසිංහ මහත්තයා මේ දේශනාවේදී සඳහන් කරපු බව ඒ.වී. සුරවීරයන් නිර්මාණ පසුබිම කියන පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මහගමසේකරෙනුත් ඔය දේශනාවට සහභාගී වෙලා එතුමාගේ දේශනාවකුත් ඔය පොතේ තියෙනවා. එතුමා කියනවා කුණු ගොඩක තියෙන්න පුළුවන් රත්තරන් රිදී වගේම යකඩ කෑලි. කෝටු කෑලි තියෙන්න පුළුවන්. මෙන්න මේ සියලුම දේ නිර්මාණයන් වලට දායක කරගන්නට පුළුවන්. ඒක තමයි ප්‍රතිභාව කියන නිර්මාණකරුවගේ ගුණාංගයේ ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා නිර්මාණකරුණී සාහිත්‍ය කියන්නේ මොකද්ද? සාහිත්‍ය ප්‍රධාන මාධ්‍ය මොකද්ද? නිර්මාණකරුවෙකුට එහෙම නැත්නම් සාහිත්‍යකරුවෙකුට තිබිය යුතු මූලික ගුණාංග තුන මොකක්ද කියන කාරණාව අපිට පැහැදිලි කරා. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ අපි ඊළඟට කතා කරන්නට ඕනේ සාහිත්‍ය නිර්මාණ විචාරය කියන කාරණාවත් ඔයාලට පැහැදිලි කරන්නට ඕන. ඒකත් අපි 10 වසර 11 වසර මේ පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා. මොකද්ද මේ සාහිත්‍ය විචාරය කියලා කියන්නේ? ඊටාම කෙටියෙන් මේක පැහැදිලි කරොත් සාහිත්‍ය රසවින්දින්නන් කරන ප්‍රකාශය අපි කියනවා සාහිත්‍ය විචාරය කියලා. සාහිත්‍ය රසවින්දින්නන් කරන ප්‍රකාශය. මේක තමයි සාහිත්‍ය විචාරය කියලා කියන්නේ. එතකොට විචාරයේදී අවධානයට යොමු විය යුතු කරුණු මොනවද? මොනවද විචාරයේදී අවධානයට යොමු විය යුතු අංග? අපි දන්නවා
සාහිත්‍ය කරුවගේ පරමාර්ථයක් ඕනම නිර්මාණ කරුවෙකුට පරමාර්ථයක් තියෙනවා, අරමුණක් තියෙනවා, තේමාවක් තියෙනවා. ඒකට ප්‍රස්තුතය කියලා කියනවා. ඕනම නිර්මාණයක ඒ තේමාව තමයි ප්‍රධාන වෙන්නේ. අපි දන්නවා මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළිය නවකතාවේ තේමාව වෙන්නේ රදල වැඩවසම් සමාජයේ පිරිහීම. මහගෙදර කියන ඒ රදල සමාජය නියෝජනය කරපු සංකේතය තමයි මහගෙදර. ඒක ගරාගෙන ගරා වැටෙන එකකින් රදල වැඩවසම් සමාජයේ පිරිහීම මාටින් වික්‍රමසිංහයන් පැහැදිලි කරනවා. ඕනම නිර්මාණයකට තියෙනවා පරමාර්ථයක්. හැබැයි ඒ පරමාර්ථය අත්දැකීම කවියා හෝ නවකතා කරුවා කෙටි කතා කරුවා වෙන්න පුළුවන්. තමන් අත්විඳපු අත්දැකීමක් නිර්මාණයක් බවට පත් කරන්නට අවශ්‍ය වෙන්නේ ඒකට කියනවා පරිකල්පන ශක්තිය කියලා. එතකොට තමන් විඳපු අත්දැකීමක් නිර්මාණයක් බවට පත් කිරීමට තියෙන හැකියාවට අපි කියනවා පරිකල්පන ශක්තිය. මෙන්න මේ පරිකල්පන ශක්තියෙන් තමයි නිර්මාණකරුවගේ පරමාර්ථය ගොඩ නැගෙන්නේ. එතකොට මේ පරමාර්ථ විවිධ වෙන්න පුළුවන්. අපි දන්නවා සමහර වෙලාවට පරිසරය ආශ්‍රිත පරමාර්ථයක් වෙන්න පුළුවන්. මෙන්න මේ නිර්මාණකරුවාගේ සාහිත්‍ය නිර්මාණකරුවාගේ පරමාර්ථය කියන එක අපි ਵਿਚාරයේදී හොයන්නට ඕන. අපි ඒක නිවැරදිව ග්‍රහණය කරගන්නට ඕන. එතකොට තමයි විචාරයක වැදගත්ම කාරණාව අපට අතට අහු වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි දන්නවා මේ රයිපියල් ටෙන්නකෝන් කියන කවිය. මේ රයිපියල් ටෙන්නකෝන් කවිය හෙළහවුලි කවියෙක්. ඔහු ගොඩක් වෙලාවට නිර්මාණ ඉදිරිපත් කරනකොට ඔහු ගැමි අත්දැකීම් තමයි පදනම් කරගන්නේ. අපි දන්නවා ගැමි මිනිස්සු තුළ දෙවියන් පිළිබඳ විශ්වාස තියෙනවා. ඒ විතරක් නෙවෙයි. Tamante මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් දෙවියන් ළඟට ගිහිල්ලා ඒ Tamante වැරද්ද කරපු කෙනාට සාප කරන එක, ඔහු විනාශ කරලා දාන එක කියලා දෙවියන් ඉස්සරහා ඉල්ලීම් කරන එක ගැමියන්ගේ සිරිතක්. එතකොට මේ ගැමියන් කරන මේ ගැමියන්ගේ තියෙන මේ සමහර මේ දුර්ගුණයක්, ගැමියන්ගේ තියෙන මෙන්න මේ සමහර මෝඩකම් නිර්මාණකරුවෝ හරි අපූර්වට පැහැදිලි කරනවා කුකුළු හැවිල්ල කියන නිර්මාණයේදී. අපි දන්නවා මේ කුකුළු හැවිල්ල නිර්මාණයේදී එක්තරා ගැමි කාන්තාවක් Tamanගේ කුකුලව විනාශ කරපු කුකුලව හොරකම් කරපු කෙනාව විනාශ කරලා දෙන්න කියලා ඒ ගමේ තියෙන නාගහක් ළඟ වැඩ ඉන්නවයි කියලා විශ්වාස කරන කතරගම දෙවියන්ට එක්තරා මේ යාදිනියක් කරනවා. ඒකට කියනවා පලිගැහීමක් කරනවා. අන්න ඒ තේමාව, ඒ පරමාර්ථය පෙන්වීම සඳහා කවිය හරි අපූර්වට තමන්ගේ භාෂාව හසුරුවලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් ඒකේ කවියෙන් කොටසක් අපි ගත්තොත් ඒකේ පැහැදිලි කරනවා දුද්ද නොද බින්ද ලද තෙද කඳ කඳ දෙව්රද සාමිනි. දුද්ද නොද බින්ද දුර්ජනයාගේ තේජස බිඳපු දුද්ද නොද බින්ද ලද තෙද කඳ ශාල තේජසක් ලබා ගත්තපු ලද තෙද කඳ කඳ දෙව්රද ස්කන්ධ දෙවියනි සාමිනි. නේද? මගේ කුකුලා නැසූ එක දදයෝපගේ පාළු යකා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදීමකා. බලන්න, මගේ කුකුලා නැසූ එක දදයෝපගේ පාළුවට. අපි දන්නවා මේ ස්කන්ධ දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ කොඩියේ ඉන්න පක්ෂිය තමයි කුකුලා. එතකොට එයා කියනවා මට වෙච්ච එක මට විතරක් කරපු විනාශයක් නෙමෙයි දෙවියනි, මේක ඔබ වහන්සේගේ කොඩියත් පාළු කරපු කෙනා. වහන්සේගේ කොඩියේ ඉන්නෙත් මේ කුකුලා. ඒක එයාව විනාශ කරපු කෙනා. ඒ නිසා තව එක බුද දිනක් තකා, තව එක බ්‍රහස්පතින්දා බදාදා දිනයක් කෙම්මුර දවස් මේ කියන්නේ මේවට. එතකොට එක දවසක් යන්න නොදී විනාශ කරලා මකා දාන්න, විනාශ කරලා දාන්න. විනාශ කරන විදියත් ඒ දෙවියට ඉදිරිපත් කරනවා. එයා කියනවා බලා එල්ල, හරියටම එල්ලේ බලන්න. හෙළුව හෙල්ල, හෙලන්න විසි කරන්න හෙල්ල, මුලම බෙල්ල, හරියට බෙල්ල මුලට මරු තැනි. එතකොට මැරෙනවා.
එතකොට අපි ඊට පස්සේ ඒ කාන්තාව කියනවා එහෙම කරෝතින් දෙවියනි මම පූජාවක් දෙනවා මේ විශාල පූජාවක් ඒක නේද? එතකොට රුවට රිදී රුවක් පුදමි විජු 8 මේ රත්තරන් විජු 10ක් පුදනවා නේද? දුනුහි 2ක් පුදනවා. මේ විදියට කුකුළු කොටුවකට යන වියදමාර කුකුලා විනාශ කිරීමේ කුකුලා හොරකම් කරපු කෙනාව විනාශ කරන්න කියලා දෙවියන්ට කරන පූජාව කුකුළු කොටුවකට වඩා වියදමක් යනවා. ඒ නිසා මේ තේමාව වෙලා තිබුණ ගැමියන්ගේ මෝඩකම්, ගැමියන් දෙවියන් පිළිබඳව තියෙන විශ්වාසයන් සහ ඒ අදෘශ්‍යමාන දේවල් පිළිබඳව ගැමි සමාජයේ තියෙන සමහර කාරණා පිළිබඳව තමයි පරමාර්ථය වෙලා තිබුණේ කුකුළු හැවිල්ල කියන පද්‍ය පන්තියේ. ඒ නිසා අපි කාව්‍යයක් විචාරය කරනකොට අනිවාර්යයෙන්ම අපි පරමාර්ථය කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි කවියා මේ නිර්මාණ සඳහා භාවිත කරන කාව්‍ය උපක්‍රම. සාහිත්‍යකරුවා, නවකතාකරුවා, කෙටි කතාකරුවා කාව්‍ය උපක්‍රම පාවිච්චි කරනවා. අපි දන්නවා සංකල්ප රූප පාවිච්චි කරනවා. රූපක අලංකාර සහ උපමා අලංකාර මේ දෙක. ඒ වගේම සංකේත භාවිත කරනවා. ඒ වගේම කවියෙක් නම් උත්ප්‍රේක්ෂ අලංකාරය පාවිච්චි කරනවා. නේද? නවකතාකරුවෙකුටත් පුළුවන් එහෙම ඒ උත්ප්‍රේක්ෂ අලංකාර පාවිච්චි කරන ස්වභාවෝක්ති අලංකාරය, ව්‍යංග්‍යාර්ථ, නිර්මාණශීලී භාෂාව. ඒ වගේම තමයි අපි දන්නවා නවකතාකරුවෙක් නම් අවස්ථා නිරූපණය, චරිත නිරූපණ මේ වගේ දේවල් කාව්‍ය සහ ඒ සාහිත්‍ය සඳහා නිර්මාණකරුවෝ පාවිච්චි කරන උපක්‍රම. හැබැයි මේ අපි විචාරයේදී බලනවා තේමාවට එහෙම නැත්නම් පරමාර්ථය උද්දීපනය කරන්න සරුනිසරු බව මොන වගේද මේ කවිය පාවිච්චි කරලා තියෙන, නිර්මාණකරුවා පාවිච්චි කරලා තියෙන උපක්‍රම, කාව්‍ය උපක්‍රම එහෙම නැත්නම් නවකතා, කෙටි කතා ඒ ලක්ෂණ කොතෙක් දුරට සාර්ථකත්වයකටපත් වෙලා තියෙනවද කියන කාරණාව. ඒ කියන්නේ පරමාර්ථය උද්දීපනය කරන්න මේවා සාර්ථක වෙලා තියෙනවද? ඒ වගේම තමයි අපි දන්නවා කවියෙක් නම් නිර්මාණාත්මක භාෂාව පාවිච්චි කරන්නට. අපි දන්නේ අපි කවට කියන්න බෑ මේ භාෂාව පාවිච්චි කරන්න ඕනේ මේ කවියට, මේ භාෂාව පාවිච්චි කරන්න මේ කවියට. එහෙම භාෂාව විග්‍රහක මෙහෙම වෙන් කරන්න බෑ නිර්මාණකරුවෙකුට මේ භාෂාව. කවියා નિરાයාසයෙන්ම කවියාට ප්‍රතිභා සම්පන්න කවියෙක් නම් નિરાයාසයෙන්ම ඔහුට තමන්ගේ තේමාවට ගැලපෙන ආකාරයේ භාෂාවක් ඔහු ගොඩනගා ගන්නට ඕන. අපි උදාහරණයක් ගත්තොත් ජනකවි ආශ්‍රිත භාෂාවක් ගොඩනගනවා නම් අපි හිතමු ජනකවි ආශ්‍රිත තේමාවක් ගොඩනගනවා නම් ගැමි අධ්‍යක්ීමක් පාදක කරගත්ත තේමාවක් ගොඩනගනවා නම් ගොඩක් වෙලාවට නිර්මාණකරුවෝ ජනකාව්‍ය භාෂාව පාවිච්චි කරනවා. අපි දන්නවා අර මහගම සේකරයන්ගේ නිර්මාණයක් තියෙනවා මේ දුකට කියන කවි සීපද කියලා. ඒකෙදි කියනවා එක තැනක එක කවියක් තියෙනවා මේ අනේ ගිරවුනේ මාබසාසාපන් නගා සිටින තැන කොතනද කියාපන්. නේද? අනේ ගිරවුනේ මාබසාසාපන් නගා සිටින තැන කොතනද කියාපන්. දැන් නෑනයි මස්සිනයි අතර තියෙන පෙම්ස බැඳියාවක් පිළිබඳව කතා කරන්නේ. නෑනා වියෝ වෙලා මස්සිනා දුකෙන් කල් ගෙවනවා. එතකොට ඒ ගැමි අත්දැකීම පාවිච්චි කරනකොට ගැමි අත්දැකීම තේමාව කරගන්නකොට මහගමසේකරන් හරි අපූර්වවට ජනකාව්‍ය භාෂාවෙන් ප්‍රතිභාවක් ලැබලා තියෙනවා. ඒක තමයි නිර්මාණාත්මක භාෂාව කියලා කියන්නේ. පිළේ පැදුර හේනට අරගෙන යනවා, එලා පැදුර මැස්සේහි සැතපෙනවා, රටා වියපු අද්දක මට දෙහි වෙනවා, හිතේ දුකට එතකොට කවි කියවෙනවා. එතකොට පිළේ පැලේ මේවා ගැමි භාෂාව, ජනකාව්‍ය භාෂාව. ඒ නිසා අපිට කියන්නට බෑ මේ භාෂාව පාවිච්චි කරන්න, මේ භාෂාව පාවිච්චි. අපි විචාරෙදි බලන්න ඕනේ තේමාවට කොච්චර දුරට මේ භාෂාව නිර්මාණකරුවා පාවිච්චි කරලා තියෙන භාෂාව ගැලපෙනවද නේද? අපි දන්නවා අර මේ දයාසේන ගුණසිංහයන්ගේ පුනරාගමනය කියලා පද්‍ය පන්තියක් තියෙනවා. මේකෙදි ගොඩක් වෙලාවට ඔහු පාවිච්චි කරන්නේ මේ ධනපති සමාජය සහ නිර්ධන පන්තිය. ධනපති පන්තිය හා නිර්ධන පන්ති මේ පාලක පැලැන්තිය මිනිස්සු කොච්චර රවටනවද කියලා කියන්නේ. නේද? මිනිස්සු ගොඩාක් විශ්වාස තියාගෙන නේද පාලකයෝ පත් කරනවා. හැබැයි පාලකයෝ යනකන් එතෙන්ට මිනිස්සුන්ට පොරොන්දු දෙනවා. හැබැයි එතෙන්ට ගියාම මිනිස්සුන්ගේ වෙච්ච පොරොන්දුව ගැන හිතන්නේ නැතුව තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා.
එයා කියන එක තැනක පිළේ පැලේ ඉපදුණු මට රජවාසල හුරු කොයින්ද රජුන් ඇමතියන් නලවන මිහිරි මුසාබස් කොයින්ද. කවියා කියනවා Tamanට ඉහළ පන්තිය ගැලපෙන්නේ නැත්තේ එයාලා සතුව තියෙන මේ මිහිරි මුසාබස් හරි ලස්සනට මිහිරි මුසාබස් කොයින්ද රජුන් ඇමතියන් නලවන මිහිරි මුසාබස් කොයින්ද. මහජනතාව හැමදෑම නැලවෙන්නේ රජුන් ඇමතියන් කියන ලස්සනට කියන බොරු නිසා. අපි හැමදෑම රැවටෙන්නේ ඒකයි. ඒ නිසා සාහිත්‍ය කියලා කියන්නේ ඊටාම රසවත් රසයක් සහ අර්ථයක් ගැබ් වෙච්ච නිර්මාණ විශේෂයක් වෙන්නට ඕන සාහිත්‍ය අංගයක් නම් එතකොට අපි භාෂාව නිර්මාණාත්මක භාෂාව කියනකොට අපිට විචාරයේදී පාවිච්චි කරන්න වෙන්නේ තේමාවට ගැළපෙනවද ඒ භාෂාව කියන කාරණාව. ඒ වගේම තමයි අවසානයේදී විචාරයේදී අපි පාවිච්චි කරන්න ඕනේ අපි අවසානයේදී බලන්න ඕනේ තේමාව කොච්චර දුරට සාර්ථක වෙලාද නැද්ද කියලා. නේද? කවියාගේ පරමාර්ථය ඉටු වෙලාද නැද්ද? කොච්චර දුරට සාර්ථක වෙලාද නැද්ද? මෙන්න මේක තමයි විචාරයේදී අපි මූලික වශයෙන්ම सिद्ध කරන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ සාහිත්‍යාංග 3ක් අපට හම්බ වෙනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට ඔය දරුවෝ චුට්ටක් වරද්ද ගන්නවා කලාව, සාහිත්‍ය කලාව, කවි කලාව, මේ සිනමා කලාව, ඔය ගොඩක් තියෙනවනේ කලාවන්. මේක වරදවා වටහා ගන්නට එපා. කලාව කිව්වහම ඒක ලොකු පෘතුල කාරණාවක්, පැතිරිච්ච දෙයක්. එතකොට මේ කලාව තමයි කොටස් ගණනාවකට බෙදෙන්නේ. කලාව ප්‍රධාන එක හැටියට අපි ගත්තොත් ඒ කලාවේට අයිති අංග හැටියට උදාහරණ හැටියට අපිට පෙන්වන්න පුළුවන් සාහිත්‍ය කලාව, සිනමා කලාව, නාට්‍ය කලාව, අභිරූපණ කලාව, ඡායාරූප කලාව, මේ චිත්‍ර කලාව මේවා කලාංග. එතකොට සාහිත්‍යය වැටෙන්නේ කලාවේ උපකුලකයක් හැටියට. ඒකට අපි කියනවා සාහිත්‍ය කලාව. එතකොට සාහිත්‍ය කලාවට මොනවද අයිති වෙන්නේ? භාෂාව තමයි යාගේ තේමාව. ඒ නිසා අපි දන්නවා සාහිත්‍ය කලාවේ ප්‍රධාන සාහිත්‍යාංග 3ක් තියෙනවා සාහිත්‍යයට අදාළව. ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍ය සහ චම්පු සාහිත්‍ය. චම්පු කියලා කියන්නේ පුතේ ගද්‍ය සහ පද්‍ය මිශ්‍ර වෙච්ච ස්වභාවයක් තියෙන නිර්මාණ. එහෙනම් පුතේ අපි අද කතා කළේ 11 සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශ වෙන ඒ වගේම 11 10 11 ශ්‍රේණිවලට අදාළ සාහිත්‍ය විචාරයේ සහ සාහිත්‍ය සහ කවිය කියන කාරණා ටික ඊටාම කෙටියෙන් සාකච්ඡා කළේ. එහෙමනම් අපි හරිදේ රූපවාහිනියේ හරිදේ සිංහල පන්තියෙන් අපි අදට සමුගන්නවා. නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබට අවශ්‍ය ඕනම දෙයක් අපට ලියන්න හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීමඩු මාලිගය උඩුමාල ලබුදුව ගාල්ල අපට කතා කරන්න 072 321 39 66. එහෙමනම් අපි අදට සමුගන්නවා. ආයුබෝවන්.